And this morning I just want to share a short word with you. ඒ වගේම මම කැමති ඔබ සමග මේ උදෑසන කෙටි පණිවිඩයක් බෙදා ගන්න. Even as we sang hallelujah, අපි හාලෙලූයා කියා ගායනා කළාසේ we believe that the whole of heaven sings hallelujah. අපි විශ්වාස කරනවා මුළු ස්වර්ගයමත් හාලෙලූයා කියා ගායනා කරනවා ඇති කියලා. Glorifies God day and night. දවස් පතා දවල් සහ රාත්‍රියේ උන්වහන්සේට නම ගෞරවය දෙමින් සිටිනවා ඇති. The Bible says that the angels they cry hallelujah, hallelujah, Bible- hallelujah, hallelujah. බයිබල් පවසන්නේ දේව දූතයන් පවා හාලෙලූයා 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 කියා ගායනා කරමින් සිටිනවා ඇති. So I believe on earth we are his saints. ඉතින් මම විශ්වාස කරනවා මේ පොළවේ අපි සිටින්නේ උන්වහන්සේගේ ශුද්ධවන්තයන් So we ought to හැටියටයි. worship him and praise him, singing hallelujah means praise the Lord. ඉතින් අපිත් උන්වහන්සේට නමස්කාර කරමින් ගායනා කරමින් හාලෙලූයා කියවිය යුතුයි. මන් දෙහි අර්ථය නම් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. I just want to share a short word with you. කැමැති කෙටි වචනයක් ඔබ සමග බෙදා ගන්න. On a day like this, we Christians, we remember the death of Jesus, මෙවැනි දවසක අපි කිතුණුව හැටියට උන්වහන්සේගේ මරණය සිහි කරනවා. his suffering, උන්වහන්සේගේ දුක් විඳීම the pain that he bore for us. අපි උදෙසා උන්වහන්සේ විසින් දරුවා වූ වේදනාව We remember අපි ඒක මතක් කරනවා. and we thank him ඒ වගේම අපි උන්වහන්සේට ස්තුති කියනවා. for taking our place and dying for us. අපේ තැන අරගෙන උන්වහන්සේ අප උදෙසා මිය ගියාට. The Bible says in John 3:16, යොහන් 3:16 කියනවා. it's a very famous scripture. Most of you may be knowing it by heart. අපි හැමෝම මේක කටපාඩමිනුත් දන්නවා ඇති. තාම ජනප්‍රිය පදයක්. The Bible says, God so loved the world that he gave his only begotten Son. And whosoever believeth on him should not perish, but have everlasting life. යොහන් 3:16 කියන්නේ උන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදා ගන්නා වූ සියලු දෙනා විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසය. This Bible says, God so loved, he loved so much that he gave. බයිබලයේ කියන උන්වහන්සේ ලෝකයට ඒ තරම් ප්‍රේම කරපු නිසා උන්වහන්සේ දුන්නා කියලා. He gave his only loving Son. උන්වහන්සේගේම එකම පුත්‍රයාවයි ප්‍රේමණීය පුත්‍රයාවයි දුන්නේ. He gave him as a gift to die for us. අප උදෙසා මිය යන පිණිස උන්වහන්සේ අපට ත්‍යාගයක් හැටියට දුන්නා. Because he loves you and me. උන්වහන්සේ ඔබටත් මටත් ප්‍රේම කරන නිසා. Hallelujah. Say, God loves me. අපි කියමු දෙවියන් වහන්සේ මට ප්‍රේම කරනවා. Turn to yourselves and God loves me. ඔබටම හැරිලා කියන්න දෙවියන් වහන්සේ මට ප්‍රේම කරනවා. Once again, God loves me තව with an පාරක් අපි කියමු everlasting love. උන්වහන්සේ සදාකාල ප්‍රේමයකින් මට ප්‍රේම කරනවා. Turn around and say, God loves you. ඒ වගේම අනිත් කෙනාට හැරි කියන්න දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. Once again, to the other side, God loves you. අනිත් පැත්ත හැරිලා කියන්න දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. Hallelujah. Hallelujah. So, God is a giving God. දෙවියන් වහන්සේ කියන්නේ නිතරම දෙන්නා වූ දෙවි He කෙනෙක්. gives good gifts to us. යහපත් ත්‍යාග අපිට ලබා දෙනවා. The Bible says every good and perfect gift comes from above, comes down from the Father of lights, with whom there is no variableness, neither shadow of turning. ඒ වගේම In බයිබලයේ James chapter 1 verse 17. යාකෝබගේ 17 කියන සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස් වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තා වූ ආලෝකවල පියාණන් කෙරෙන් ඉහළින් බැසෙන්නේය. We as Christians, we remember this day and we celebrate everything that he has done on the cross for us. ඉතින් අපි කිතුණුවන් හැටියට අපි උන්වහන්සේ විසින් අපට කුරුසයේදී කරන ලද සියල්ල ගැන අපි දිනපතා සමරනවා. But do you know that he died for the whole human race? නමුත් ඔබ දන්නවද උන්වහන්සේ මුළු මනුෂ්‍ය වර්ගයා උදෙසාම මියගේ බව? He died for everybody. උන්වහන්සේ සියලු දෙනා උදෙසායි මියගේ. No matter whatever religion, caste, creed you are, God loves you. දැන් ඔබ මොන ආගමක හෝ ජාතියක සිටියත් උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. He loves you. උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. I just want to share a short word. I think I posted to many of you 7 statements Jesus made between his crucifixion and his death. උන්වහන්සේගේ මරණය සහ උන්වහන්සේගේ කුරුසපත් වීම තුලදී උන්වහන්සේ විසින් කීවා වූ කියමන් 7ක් ගැන මා ඔබට බෙදා ගන්න කැමතියි. He was hanging on the cross. උන්වහන්සේ කුරුසයේ එල්ලී සිටියා. He was in pain. උන්වහන්සේ වේදනාවෙන් සිටියා. He was bleeding. ලේ ගැලුවා. Just imagine the blood was pouring because of the crown of thorns that was put upon his head. චුට්ටක් හිතලා බලන්න උන්වහන්සේගේ හිස මත දැමුවා වූ ඒ කටු ඔටුන්න නිසා ලේ ගොඩක් ගැලුවා. So he was bleeding all over. මුළු ශරීරෙම පුලාම මේ ලේ ගලා ගියා.
Just imagine the blood dripping through his head to the face, through the eyes, and he couldn't wipe because his hands were nailed. ඉතින් චුට්ටක් හිතලා බලන්න හිසේ ඉඳලා මේ ලේ ගලාගෙන ගියා ඇස් හරහා මූණ දිගේ ලේ වැක්කිරුණා. නමුත් උන්වහන්සේ මේව පිහදාන්නත් බෑ මන්ද උන්වහන්සේගේ අත් ඇනගසා තිබුණ නිසා. Yet on that cross, he made 7 statements boldly. He made those statements and he remembered he had a good sound mind. ඉතින් මෙවැනි අවස්ථාවක පවා උන්වහන්සේ ඊටම නිර්භීත ලෙස මෙවැනි ප්‍රකාශන කළා. උන්වහන්සේගේ මනස හොඳින් ක්‍රියා කළා. Christ proved God's passionate love on the cross. ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ඒ සානුකම්පිත ප්‍රේමය ඔප්පු කළ දැක්වා. I just want to read a scripture from 2 Corinthians chapter 5. 2 කොරින්ති 5 Let's turn to 2 Corinthians, just one scripture. 2 කොරින්ති 5 එක පදයක් දැස බලමු. Because he loves you and me, he loves the world. මන්ද උන්වහන්සේ ඔබටත් මටත් ප්‍රේම කරනවා. උන්වහන්සේ ලෝකයාටම ප්‍රේම කරනවා. 2 Corinthians chapter 5. Verse 6. 2 කොරින්ති 5 6. Actually, it's 1 Corinthians, not 2 Corinthians. සමවන්න First. 1 කොරින්ති 5 6. Romans 5. Sorry. Romans 5, 8. I රෝම remember. පොතේ 5 6. I was wondering, where is it in Corinthians? I remember, thank God that we can memorize scriptures, we can remember the word. දැන් අපිට දෙවියන් වහන්සේගේ වචන මතක තියාගන්න පුළුවන් නිසා උන්වහන්සේට ස්තුති වේවා. When we forget, the Holy Spirit reminds you. දැන් අපිට අමතක වෙනකොට ශුද්ධාත්මයන් වහන්සේ අපිට මතක් කර දෙනවා. Hallelujah. Hallelujah. I'll read from verse 6 onwards. 6 සිට කියවන්නම්. For when we were yet without strength, in due time Christ died for the ungodly. මක්නිසාද අප දුර්වලව සිටියදීම නියම කාලයේදී ක්‍රිස්තුස් වහන්සේ අභක්තිකයන් උදෙසා මලසේක. Verse 7. For scarcely for a righteous man will one die, yet peradventure for a good man some would even dare to die. ධර්මිෂ්ඨයෙකු උදෙසා යමෙකු මැරෙන්නට කැමති වීම දුර්ලභය. සමහර විට සත්පුරුෂයා උදෙසා මැරෙන්නට යමකු ධෛර්යය ඇතිව සිටින්න පුළුවන්. Verse 8. But God commendeth his love toward us in that while we were yet sinners, Christ died for us. නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පෞකාරයන්ව සිටියදීම Verse අප 9. වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය Verse විඳීමෙන්. 9. Much more than being now justified by his blood, we shall be saved from the wrath through him. 9 පදය එබැවින් ඊටත් වඩා ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරන කොටගෙන ධර්මීෂ්ඨ කරන ලැබුව අපි උන්වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේගේ උදාසයෙන් ගලවනු ලබන්නේ Verse 10. For if when we were enemies, we were reconciled to God by the death of his Son, much more being reconciled, we shall be saved by his life. 10 පදය මක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරන කොටගෙන උන්වහන්සේ සමග අපි සමග කරනු ලැබුවෙමු නම් සමගි වුණා වූ අපි ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරන කොටගෙන ගලවනු ලබන්නෙමු. So this morning, if you are viewing through YouTube or Facebook, God loves you. ඉතින් මේ උදෑසන ඔබ මුහුණු පොත හරහා හෝ නැත්නම් YouTube නාලිකාව හරහා නරඹනවා නම් ඔබ දැනගන්න දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. He died for you, he gave his life for you, he shed his blood for you to give you a brand new life. උන්වහන්සේ ඔබ වෙනුවෙන් මිය ගියා. උන්වහන්සේගේ ලේ ගැලුවා ඔබ උදෙසා ඔබට අලුත් ජීවිතයක් දෙනු ලබන පිණිස. So quickly, just the 7 statements that he made from the cross. කුරුසේදී උන්වහන්සේ විසින් කරන ලද ප්‍රකාශන 7ක් දෙස අපි බලන්න යනවා. Between crucifixion and while he was in pain and the death. These are the 7 statements he made. කුරුසපත් වීම පටන්ම උන්වහන්සේ වේදනාව තුළින් ගිය අවස්ථාව සිට උන්වහන්සේගේ මරණය දක්වා උන්වහන්සේ විසින් කළා වූ කියමන් I 7ක්. won't be turning to scriptures. You write down the scriptures, go home and refer to them. ඉතින් මම බයිබල් පද කිනක කියවන්න යන්නේ. ඔබට පුළුවන් ලියලා ගෙදර ගිහිලා කියවන්න. Number 1, Luke chapter 23, verse 34. ලූක් 23 4. 34. ලූක් 23, 23 34. He said, 23 34. Father, forgive them, for they know not what they do. Father, forgive them, for they know not what they do. ඉතින් එතන කියනවා පියාණෙනි ඔවුන්ට කමාවුව මැනව මක් නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔවුන් නොදනිති කීසේක. See, Jesus brought forgiveness
for mankind. යේසුස් වහන්සේ මනුෂ්‍ය වර්ගයා උදෙසාම සමාව මිලදී ගත්තා. He was feeling the pain, the torment, the all over the body. He was bleeding. උන්වහන්සේගේ මුළු ශරීරය පුරාම ලේ ගලමින් තිබුණා. උන්වහන්සේට වේදනාව දැනෙමින් තිබුණා. Yet he forgave those. He never saw them as enemies, those Roman soldiers. He said, Father, forgive them. නමුත් තවමත් උන්වහන්සේ අයට සමාව දුන්නා. සතුරන් හැටියට උන්වහන්සේ මේ රෝම සොල්දාදුවන් දිහා බැලුවේ නැහැ. උන්වහන්සේ උන්ට සමාව දුන්නා. So because he loved us, Bible says that he forgives us. උන්වහන්සේ අපට ප්‍රේම කරන නිසා බයිබලයේ කියන උන්වහන්සේ අපට සමාව දුන්නා. Even today, forgiveness is available for you. අද දවසේ පවා සමාව ඔබ දෙසා No තිබෙනවා. matter what you have done, ඔබ කර තිබෙන දේ කුමක්ද කියා ප්‍රශ්නයක් God නැහැ. is willing to forgive you දෙවියන් and give you a වහන්සේ brand new start. කැමැත්තෙන් සිටින ඔබට සමාවදී ඔබට අලුත් ආරම්භයක් ලබා දෙන්න. Number 2, දෙවෙනි ප්‍රකාශනය. Luke chapter 23, verse 23 and verse 43. ලූක් 23:43. Today shall thou be with me in paradise. අදම නුඹ මා සමග පාරාදීසයේ සිටින්නේයයි කීසේක. He spoke this statement to the two criminals or the thieves who were hanging beside him. දැන් උන්වහන්සේගේ දෙපැත්තේ එල්ලිලා සිටි අපරාධකරුවන් දෙදෙනෙක්. මේ අයට තමයි උන්වහන්සේ මේ ප්‍රකාශනය කරන්නේ. The Roman soldiers, they were commanded to put a plaque saying Jesus, he was the king of the Jews. දැන් රෝම සොල්දාදුව ලීයක එල්ලලා තිබුණා උන්වහන්සේ යුදෙව්වන්ගේ රජතුමා කියා. One criminal saw Jesus and he cursed him and he said, if you are the savior, or if you can save, why don't you save yourself if you say you're the savior? දැන් එක අපරාධකරුවෙක් උන්වහන්සේට ශාප කර වචන කියලා කිව්වේ ඔබ ගැලවුම් කරුණා ඔබ අපවත් ගලවලා ඔබත් ගැලවෙන්න. But the other criminal, he saw something different in Jesus. නමුත් අනිත් අපරාධකරුවා උන්වහන්සේ තුල යම් වෙනසක් දුටුවා. Most of the criminals who die on the cross, when they are suffering, they curse the Roman soldiers. They speak bad words over them. දැන් බොහෝ අපරාධකරුවන් මෙවැනි ආකාරයෙන් කුරුසිය එල්ලලා මැරෙන මොහොතේ වුන් කරන්නේ වුන් එල්ලපු රෝම සොල්දාදුවන්ට ශාප කරලා නරක වචන කියා බැනවැදීමයි. Always bad words used to come out of their mouths. නිතරම වුන්ගේ මුඛයෙන් නරක වචන පිට වුණා. But Jesus never spoke anything. He just said, forgive them, Father. යේසුස් වහන්සේ මේ අයට කිසිවක් කිව්වේ නැහැ. උන්වහන්සේ කිව්වේ පියාණනි මොන්ට සමාව So දෙන්න. this other criminal, he saw there was something different in Jesus. නමුත් මේ අනිත් අපරාධකරුවා යේසුස් වහන්සේ තුල යම් වෙනසක් දැක්කා. And he told Jesus, remember me when you come into your kingdom. ඔහු කිව්වා උන්වහන්සේට යේසුනි මාව ඔබගේ රාජ්‍යයෙන් එන විට මාව සිහි කරන්න. Jesus promised him, today you shall be with me in paradise. යේසුස් වහන්සේ එපලේම ඔහුට පුරුදු වී කිව්වේ අදම ඔබ මා සමග පාරාදීසයේ සිටින්න So යනවා. Jesus brought salvation to mankind, even to a criminal. යේසුස් වහන්සේ මනුෂ්‍ය වර්ගයාටම ගැලවීම ගෙනාවා අපරාධකරුවෙකුට පවා. He was the first person to be in paradise with Jesus. දැන් යේසුස් වහන්සේ සමග පාරාදීසයේ ඉන්න පළමු පුද්ගලයා හැටියට සිටින්නේ මේ අපරාධකරුවයි. God welcomes sinners. දෙවියන් වහන්සේ පව්කාරයන්ව පිළිගන්නවා. Don't ever say, I have done so many bad things. I know I'm a sinner. I don't think God will ever accept me. දැන් ඔබ කිසි විටකත් කියන්න එපා මම ගොඩාක් නරක දේවල් කර තිබෙනවා ඒ නිසා මම හිතන්නේ දෙවියන් වහන්සේ මාව පිළිගනීවි No, කියලා. he died to bring salvation to mankind. උන්වහන්සේ මියගිය මනුෂ්‍ය වර්ගයාටම ගැලවීම ගෙන Number ඉන්නයි. 3, තුන්වෙනි කරුණ. John chapter 19, verse 26. යොහාන් 19:26. He looked from the cross at his mother, it was Mary, who was with John. දැන් යේසුස් වහන්සේගේ මාව හැටියට හිටියා වූ මාරියා සිටියේ යොහාන් ගෝලයා සමගයි. And he looked at John, he looked at his mother. He knew from the day that Jesus was in her womb, she knew everything. දැන් යේසුස් වහන්සේ මේ වෙලාවේ මාරියා දිහා සහ යොහාන් ගෝලයා දිහා බැලුවා. ඒ වගේම මාරියා පවා දැනගෙන හිටියා යේසුස් වහන්සේ තමගේ මව් කුසේ තුල ආව මොහොතේ පටන් ඔහු ගැන දැනගෙන සිටියා. From the day that the angel Gabriel spoke that you shall conceive through the Holy Spirit and you shall bring forth a son and he shall be called the Savior, she knew that one day she's going to
see Jesus up on that cross. දැන් මේ ගාබ්‍රියල් දේවදූතයා තමයි මුලින්ම මරියතුමීට කිව්වේ ඔබ ගර්භණී වෙන්න යනවා ඔබ ගැලුම් කරුවෙක් තමයි ඔබ පිළිසිඳගෙන සිටින්නේ කියලා. ඉතින් යේසුස් වහන්සේ කුරුසේ එල්ලී සිටිය වෙලාවේ මරියා දැනගෙන හිටියා මේ දේ සිදු වෙන බව. Jesus spiritually, physically, mentally, he was tormented and he was in pain, yet he remembered his mother. දැන් යේසුස් වහන්සේ භෞතිකව ශාරීරිකව සහ මානසිකව වද විඳින්මින් වේදනාවෙන් සිටියේ. නමුත් ඒ මොහොතේ පවා ඔහුට තමාගේ මව සිහි වුණා. He knew the pain that was, inside of her heart. දැන් යේසුස් වහන්සේ දැනගෙන සිටියා මරියාගේ හදවත තුල හදවතේ තිබුණු වේදනාව. So he said, "Woman, behold thy son," and he pointed towards John, the beloved, who loved Jesus, and he was always leaning on Jesus' shoulder. He handed over his mother to John. ඉතින් යේසුස් වහන්සේ මරියාව තමාගේ අර හදවතට ප්‍රේමයෙන්ම කිට්ටුවෙම සිටියා වූ ගෝලයාට තමාගේ මවව බාර දුන්නා. So we see Jesus cared about his mother, his family. God cares about families. ඉතින් අපි දන්නවා යේසුස් වහන්සේ තමාගේ මව ගැන සැලකුවා. ඒ වගේම දෙවියන් වහන්සේ පවුල් ගැන සැලකිලිමත් He වෙනවා. loves to see relationships restored. ඉතින් උන්වහන්සේ කැමති මෙවැනි සම්බන්ධතාවයන් නැවත පිහිටවනවා දකින්න. Families being restored. පවුල් නැවත පිහිටවනු ලබනවා. Fathers being restored to the children and children being restored to the fathers. That is the heart of God. පියවරුන් දරුවන් සමග දරුවන් පියවරුන් සමගද නැවත සම්බන්ධ වෙනවා. ඒක තමයි දෙවියන් වහන්සේගේ හදවත. It's good to remember that Jesus loves families. ඉතින් යේසුස් වහන්සේ පවුල් වලට කැමති ප්‍රේම කරන බව දැන ගැනීම Number හොඳ දෙයක්. හතරවෙනි කරුණ. Mark chapter 15 verse 34. මාක් 15:34. Jesus cried out with a loud voice, my God, why hast thou forsaken me? දැන් මාක් 15:34 තියෙනවා. My God, why hast thou forsaken me? උන්වහන්සේ කිව්වා 15:34 Mark 34 ඒලොයි ලාමා සබක්තා මාගේ දෙවිඳුනි කියා මහත් හඬින් මොර ගැසුවේ. එහි අර්ථය නම් මාගේ දෙවියනි. He was crying out these words to the Father. උන්වහන්සේ මෙවැනි වචන කියා දෙවියන් වහන්සේට මොර ගැසුවා. Not because people crucified him, he was feeling lonely and abandoned. No, not because of that. He felt the pain when the Father left him. දැන් යේසුස් වහන්සේ එවැනි ආකාරයෙන් දෙවියන් වහන්සේට මොර ගැසුවේ වේදනාව දැනෙච්ච නිසා හෝ නැත්නම් මනුෂ්‍යයන් උන්වහන්සේව එපා කළ නිසා නොව උන්වහන්සේට දෙවියන් වහන්සේ තමාව අත්හැරීම නිසා ඇතිවුණු වේදනාව දැනෙච්ච What was නිසා. the reason that he was forsaken? The Bible says that the whole sin of mankind was laid upon him. දැන් කුමක්ද මෙතනදී හේතුව උන්වහන්සේ දෙවියන් වහන්සේ උන්වහන්සේ අත්හරින්න මුළු මනුෂ්‍ය වර්ගයාගේම පාපය උන්වහන්සේ වෙතට ආපු නිසායි. All these while 33 and a half years he was fellowshipping with the Father, and he saw the Father speaking words to him, comforting him. But at that very moment he felt that because the Father couldn't see sin upon Jesus, he forsook him. දැන් මෙතෙක් කාලයකට උන්වහන්සේ අවුරුදු 33 අමාරක් ජීවත් වුණු කාලය තුල උන්වහන්සේ දෙවියන් වහන්සේ අතර සම්බන්ධතාවයක් තිබුණා. උන්වහන්සේ දෙවියන් වහන්සේ සමග කතා බහ කළා. නමුත් මේ මොහොතේදී මුළු ලෝකයාගේම මනුෂ්‍ය වර්ගයාගේම පාපය යේසුස් වහන්සේට ආපු නිසා දෙවියන් වහන්සේ ඒ පාපය තමයි එපා කරලා වෙන් කළේ. Today if you feel forsaken, lonely, God doesn't love me, nobody loves me. No, that is wrong. God loves you. He will never forsake you because he forsook Jesus, he abandoned Jesus, he welcomes you. ඉතින් අද දවසේ ඔබට හැඟෙනවා නම් මාව අත්හැර දමා තිබෙන්නේ මම තනි වෙලා සිටින්නේ කවුරුත් මට ආදරේ නැහැ කියා. උන්වහන්සේ ඔබට ඇත්තටම ප්‍රේම කරනවා. God will never reject anyone. උන්වහන්සේ කිසිවෙක්ව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. Hallelujah. Number 5. පස්වෙනි කරුණ. In John chapter 19 verse 28. යොහාන් 19:28. He said two words, I thirst. උන්වහන්සේ වචන දෙකක් කිව්වා මට පිපාසිතයි. Jesus felt the physical pain, the mental pain, the physical pain, the blood dripping from his body. He felt it. දැන් යේසුස් වහන්සේට ඇත්තටම දැනුණා භෞතිකව මේ වේදනාව. උන්වහන්සේගේ ශරීරයෙන් ලේ ගලනවා තුවාල වෙලා උන්වහන්සේට ඒක දැනුණා. And he was thirsty at that time. ඒ මොහොතේ උන්වහන්සේට පිපාස වුණා.
And today, if you are thirsty, තද දවසේ ඔබත් පිපාසිතව සිටිනවා නම් in John chapter 4, he says, I will give you living waters. යොහන් 4 කියනවා මම ඔබට ජීවනදායක වතුර දෙන්නෙමි. He is able to comfort us. උන්වහන්සේට පුළුවන්කම තිබෙනවා අපව සනසන්න. He is able to quench our thirst. The අපගේ baptism of the Holy පිපාසය Spirit. නිවලා ශුද්ධාත්ම බෞතිස්මය ලබා දෙන්න උන්වහන්සේට පුළුවන්කම තිබෙනවා. That's our good God. ඒ තමයි අපේ යහපත් දෙවියන් වහන්සේ. Number 6. 6 වෙනි කරුණ. He said in John chapter 19, verse 30, යොහන් 19:30 it is finished. සියල්ල finished. නිමයි. Tindune. සියල්ල තීන්දුවුනේය. It is finished. සියල්ල What තීන්දුවුනේය. was finished? දැන් ඉවර නිම උනේ කුමක්ද? He fulfilled the law. උන්වහන්සේ ව්‍යවස්ථාව thing. සම්පූර්ණ කළා. And he made a new covenant. උන්වහන්සේ අලුත් කිවිසුමක් සෑදුවා. And the price for redemption was completely paid. මිදීම උදෙසා අවශ්‍ය කෙරුණා වූ මිලය සම්පූර්ණයෙන්ම ගෙවනු ලැබුවා. To redeem mankind, මනුෂ්‍ය වර්ගයා මුදව ගන්න he paid the price, his precious blood. ද මනුෂ්‍ය වර්ගයාව මුදව ගන්න පිණිස උන්වහන්සේගේ ලේ අනර්ග ලේ මිලයක් හැටියට ගෙවනු ලැබුවා. You know, when he said it is finished, I'm sure he didn't say it is finished. දැන් සියල්ල තීන්දුව වුණා කියලා කිව්වහම He cried out with a loud voice and said, it is finished. උන්වහන්සේ විශාල හඬකින් මොරගසලා තමයි කිව්වේ සියල්ල තීන්දුව It was a වුණේ. voice of victory. ඒක ජයග්‍රහණයේ හඬක්. It was a voice of triumphant. ඒක සම්පූර්ණ ජයග්‍රහණයේ හඬක්. Now, mankind, they can come to me, Then- come to the Father directly through Jesus. මනුෂ්‍ය My name that I have වර්ගයාටම given them. මනුෂ්‍ය වර්ගයාටම දේවයන් වහන්සේ වෙතට යන්න පුළුවන්කම තිබෙනවා. කෙලින්ම මගේ නාමය මම උන්ට දී තිබෙනවා. Number 7. 7 වෙනි ප්‍රකාශනය. Luke chapter 23, verse 46. ලූක් 23:46. Jesus said, Father, into thy hands I commend my spirit. උන්වහන්සේ එහිදී කියනවා පියාණනි ඔබගේ අතට මාගේ ආත්මය බාර දෙමි. He completed the work and he said, Father, I'm coming back to you. Into your hands I commit my spirit. උන්වහන්සේ ක්‍රියාව සම්පූර්ණ කරලා උන්වහන්සේ පියාණන් වහන්සේට කියනවා පියාණනි දැන් මම ඔබ වෙතට එනවා මගේ ආත්මය මම ඔබට බාර දෙනවා. You gave me a work to accomplish, a responsibility. I have fulfilled it. I have completed it. And I'm committing my spirit into your hands. ඔබ මට වගකීමක් කාර්යයක් දුන්නා නිම කරන්න මම ඒක දැන් නිම කළා සම්පූර්ණ කළා දැන් මම මගේ ආත්මය ඔබ වෙතට බාර දෙනවා. He reunioned or he brought mankind to have a relationship with God once again. නැවත වාරයක් මනුෂ්‍ය වර්ගයට දෙවියන් වහන්සේ සමග සම්බන්ධය ඇති කළා. උන්වහන්සේ ඒ සම්බන්ධය නැවත ඇති කළා. So Jesus brought reunion with God. දැන් දෙවියන් වහන්සේ සමග නැවත සම්බන්ධය යේසුස් වහන්සේ ගෙනාවා. Through his blood you can come to him boldly into the throne of grace. උන්වහන්සේගේ ලේ තුලින් ඔබට නිර්භීතව උන්වහන්සේගේ කරුණාවේ සිංහාසනයට ළඟා වෙන්න පුළුවන්. Amen. ආමේන්.